හරි මම රෙකෝඩින් ඔන් කරා ස්ක්‍රීන් එක ෂෙයා කරනවා මම හිතන්නේ මාව ක්ලියර්ලි ඇහෙනවා ඇති කියලා හිතනවා හැමෝටම කාට හරි මාව ක්ලියර්ලි ඇහෙන්නේ නැත්නම් මේ මොහොතේම කියන්නේ මගෙන් ඉන්ටරප්ෂන් වෙන වෙලාවල් වල ඩිස්ටර්බ් කරලා මට පොඩ්ඩක් කියන්න right යෙසිත අපි 3:05 කියන ටයිම් එක තමයි සෙටල් කරගත්තේ last time right මම ක්ලාස් එකේ ඉන්නකොට කිව්වනේ 3 ඉඳලා 5 වෙනකන් කියලා බලමු සමහර වෙලාවට 2 hour sessions කරගෙන යනකොට දැන් දැනට තියෙන අත්දැකීම් එක්ක 2 hour session වලට යනකොට ටිකක් කට්ටිය අපහසු ගතිය එනවා මේක online session එකක් නිසා අපි ඒ වෙනකොට අපිට අදාළ targets වලට ගිහිල්ලා නම් අපි කලින් session එක ඉවර කරගන්න බලමු හැමෝටම මේක තියෙන තත්ත්වෙත් එක්ක නේද අපිට වැඩේ ඉස්සරහට කරගෙන යන එක තමයි අපිට කෙරෙන්න ඕනේ ලොකු අපහසුයක් කරගන්නේ නැතුව right ඒක නිසා අපි නේද අපිට කරන්න පුළුවන් උපරිමයක් වැඩ ටික කරලා අපි කාලය මැනේජ් කරගන්න බලමු right හරි right හරි අපි බලමු අරුණලු අපි බලමු අපිට කරන්න පුළුවන් උපරිම වෙලාව නේද දැන් මොකද අපිට කවර් කරගන්න තියෙන පාඩම් කොටසයි මැනේජ් කරගන්න තියෙන දේවල් ටිකයි බලලා අපි බලමු කොහොමද මැනේජ් කරගන්නේ කියලා right හරි මම පොඩ්ඩක් ඔයගලන්ගේ රෙකෝඩින්ග්ස් තියෙන තැන චුට්ටක් පෙන්නන්නම් කීප දෙනෙක් මේක මගෙන් අහලා තිබුණා ඔයගලන්ට රෙකෝඩින්ග්ස් බලන්න යන්න ඕනේ මේ starlabs.lk කියන වෙබ්සයිට් එකට right starlabs.lk කියන වෙබ්සයිට් එකට එතකොට ඔය වෙබ්සයිට් එකේ lesson recording කියන ටැබ් එකට ගිහිල්ලා නැනපෙත රෙකෝඩින් කියන තැනට ගියාම උඩින්ම පේන්න තියෙන්නේ 2023 ඔයගලන්ගේ ක්ලාස් එකට අදාළව තියෙන රෙකෝඩින්ග්ස් ටික. එතකොට මේ රෙකෝඩින් එක අපි ඔන්ලයින් ක්ලාස් වල වැඩ කරනකොට ඒකට අදාළව අපේ අතින් සිද්ධ වෙච්ච රෙකෝඩින්ග්ස් right එතකොට ඕෆ්ලයින් ක්ලාස් වලදී අපි කරගත්ත දේවල් ටික මෙතන ඔයගලන්ට දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට ඔන්ලයින් ක්ලාසස් වල අපි කතා බහ කරන කියන්නේ මේ වගේ කතා කරන සෙෂන්ස් වල රෙකෝඩින් එක මම අනිවාර්යෙන් මෙතනට ඇඩ් කරනවා මොකද මේ වගේ සෙෂන් එකක් විතරයි අපිට රෙකෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයගලන්ට ප්ලේයර් එකේ ලෝඩ් වෙලා තියෙන්නේ ලේටස්ට්ම රෙකෝඩින් එක. ඒ කියන්නේ අන්තිමට කරපු රෙකෝඩින් එක. පහලට තියෙන රෙකෝඩින්ග්ස් බලන්න අවශ්‍ය නම් කලින් රෙකෝඩින්ග්ස් බලන්න අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් මෙතන තියෙනවා මේ අයිකන් එකට කියනවා හැම්බර්ගර් අයිකන් එක කියලා. හැම්බර්ගර් අයිකන් එක ක්ලික් කරලා පහලට තියෙන රෙකෝඩින්ග්ස් වලින් පරණ රෙකෝඩින්ග්ස් රිෆර් කරගන්න පුළුවන්. right ඔය විදිහට තමයි රෙකෝඩින් එකක් ඔයගොල්ලෝ රිෆර් කරගන්නේ. right ඒ විදිහ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මේක තියෙන්නේ මගේ YouTube channel එකට මම අප්ලෝඩ් කරලා තමයි මෙතනට එක්ස්පෝර්ට් කරලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට මෙතනින් බලන්න පුළුවන් YouTube එකට ගියොත් YouTube channel එක මගේ නමින් search කරා නම් යුගාන්ත ලක්තරු කියලා YouTube channel එක search කරා නම් ඒකේ මෙතන එතකොට හැම පන්තියකම කෙරෙන recordings තියෙනවා කවලමේ ඔයගලන්ට බලා ගන්න ලේසිම විදිය තමයි playlist කියන එකට ගිහිල්ලා ඒකේ මං පන්ති විදියට වෙන් කරලා තියෙනවා right එතකොට එතනදී තෝරගන්න ඕනේ මේ 2023 සිංහල මීඩියම් මේ අවසානට ඔයගලන්ගේ ඉන්ස්ටිටියුට් එකේ නම තියෙනවා නැනපෙත කියලා. එතකොට නැනපෙත තියෙන ප්ලේලිස්ට් එක තමයි ඔයගොල්ලෝ අරගන්න ඕනේ. ඒ අරගත්තම ඒකට අදාළව තියෙන රෙකෝඩින්ග්ස් ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්. right හරි එතකොට ඔය විදිහට දෙපැත්තෙම මැනේජ් කරන්න පුළුවන් මොකද සමහර අයට YouTube ලේසි කියලා හිතනවා මොකද ඔයගොල්ලෝ YouTube packages එහෙම activate කරගෙන ඉන්නවා නම් data concern කරගන්න එකේදී YouTube වලින් data save වෙන විදිහට ඔයගලන්ට recording එක refer කරගන්න පුළුවන් වෙන නිසා ඔය කියන ආකාර දෙකම තියෙනවා මෙතනනුත් ඔයගලන්ට කෙලින්ම YouTube එකට යන්න පුළුවන් මේ watch on YouTube කියන එක click කරාම YouTube වලින් තමයි ඒක open වෙන්නේ right එතකොට ඔයාලට
YouTube එකේ ගිහිල්ලා playlist එක හොයාගන්න අමාරු නම් මෙතනට ගිහිල්ලා අදාළ recording එක select කරලා ඒක YouTube වලින් play කරන්න කියලා දුන්නා නම් හරි මේ playlist එකේ කැමති player එකක් උඩ කියන්නේ කැමති playlist item එකක් උඩ right click කරලා open link in YouTube කියලා දුන්නම YouTube වලින් තමයි link එක open වෙන්නේ right මගේ නම් YouTube app එකක් තියෙනවා ඒක නිසා app එකකින් open වෙනවා නැත්නම් ඔයගලන්ට ඒක YouTube web එකේදී open කරගැනීමේ හැකියාව තියෙනවා right නැත්නම් player එකෙන් select කරලා select කරලා එන එකේ YouTube වලින් play කරන්න කියන option එක අරගන්න ඕනේ. right. හරි. ඔය දේවල් ටික තමයි අපි online sessions ටිකේ කියන්නේ recording sessions ටික සම්බන්ධයෙන් කතා කරන්නේ. එතකොට අද අපි theory පාඩමට අදාළව තියෙන තීර ටිකක් කතා කරලා ඉක්මනට ගණන් පාඩමට යමු. මොකද ගණන් කරනකොට ඔයගොල්ලෝ මාත් එක්ක ඉන්ටරැක්ටිව් ඔයගොල්ලෝ ගාන හදනවා මට උත්තර එවනවා ඒක නිසා මට පොඩක් වැඩේ ගෙනියන්න ලේසි රයිට් ඔයගලන්ටත් ලේසි ඔයගලන්ට කම්මැලි වෙන්නෙත් නැහැ රයිට් ඒ විදිහට අපි මේ සෙෂන් එක ඉක්මනට සෙටල් කරගන්න බලමු රයිට් මම මුලින්ම තියරි ලෙසන් එක යුනිට් 1 එකයි අරගන්නේ ගිය සතියේ මගෙන් සමහර නෝට්ස් නැති තූල පුතාලා මගේ නෝට් එක ඉල්ලුවා දැන් මට නැනපෙතත් එක්ක කනෙක්ට් වෙන්න උන්නේ මේ සතියේ මම හෙට නැනපෙතට යනවා ගිහිල්ලා ටියුට් එක නැති අයට අරගන්න එතන ටියුට් සෙට් එකක් තියෙනවා ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් දෙකම එතකොට අවශ්‍ය කට්ටිය තමන්ට අවශ්‍ය මාධ්‍යයෙන් ඒක කලෙක්ට් කරගන්න රයිට් මම දැනට මෙතන ඩිස්ප්ලේ කරගෙන යන්නේ සිංහල මීඩියම් නෝට් එක රයිට් හරි අපි මේ නෝට් එකේ අපි කතා බහ කරා මට මතක විදිහට අපි www ගැන කතා කරලා සර්විසස් ටික ගැන කතා කරලා right ඊළඟට world wide web එක ගැන කතා කරලා කොහොමද ඒක හැදෙන්නේ මොන විදිහටද ඒක හැදිලා තියෙන්නේ ආව කනෙක්ට් කරගන්නේ කොහොමද කියන එක කතා කරලා ඊළඟට මොබයිල් කමියුනිකේෂන් සහ මොබයිල් කම්පියුටිං කියන concept දෙක ගැන කතා කරලා cloud computing බලාකුළු පරිගණනය කියන concept එක ගාව තමයි අපි නතර උනේ right එතකොට මේ බලාකුළු පරිගණනය කියන එක cloud computing කියන එක මේ වෙනකොට ඕගොල්ලෝ අපි හැමෝම භාවිත කරන දෙයක් right දැන් cloud computing වලට තියෙන හොඳම උදාහරණය තමයි මේ Chrome browser එක බේස් කරගෙන දෙන Chrome service එක නැත්නම් Chrome operating system එක එහෙම නැත්නම් Google OS එක කියලා අපි කියනවා right එතකොට Google OS එකේ එතකොට මේ Google OS එක කියලා කියන්නේ නැත්නම් cloud computing වලට අදාළව අපි කතා බහ කරනවා නම් cloud computing කියලා කියන්නේ අපිට උවමනා වෙන services කීපයක් අපි මේ services ටික පහළ category තුනකට අපි වර්ග කරනවා ඒ කියන services අපිට මාර්ගගතව online වල ලබා දෙන කට්ටිය right යශිත iCloud කියලා කියන්නේ cloud computing වල එක පැත්තක තියෙන සර්විස් එකක්. ඒ කියන්නේ ඒක iCloud කියලා කියන්නේ Apple brand එකට අදාළව හැදිලා තියෙන cloud එකක්. අපි කියනවා Apple වලට IT internet වල තියෙන space එක කියලා. cloud computing කියන එක පැත්ත ගැන කතා කරාම iCloud එකේ යම් යම් facilities තියෙනවා. නමුත් ඒක total cloud computing solution එකක් නෙවෙයි. right? එතකොට මේ cloud computing වල අපි අරගන්න ඕනේ නැත්නම් අපි කතා බහ කරන මූලිකම සංකල්පය විදිහට අපි කතා කරන්නේ මේ අපිට අරගන්න තියෙන data එහෙම නැත්නම් අපිට අරගන්න තියෙන services මාර්ගගතව online තමයි අපිට හම්බෙන්නේ කියන එක. right?
ඔයගොල්ලන්ගේ නෝට් එකේ ඕක ගැන මුලින් පොඩි විස්තර කිරීමක් තියෙනවා. right එතකොට මේ cloud එකක් කියන වචනේ බේස් වෙලා තියෙන්නේ network එකක් කියන එක. කියන්නේ ලොකු network එකක්, විශාල network එකක් කියන එක අදහස් කරගන්න. right එහෙම නැත්නම් අන්තර්ජාලය internet කියන එක ගැන මීන් කරනත් අපි cloud එක කියන එක පාවිච්චි කරනවා. right එතකොට cloud computing පැත්තට ගියයින් පස්සේ cloud computing යටතේ අපිට ලබා දෙන විශේෂ සේවාවන් තුනක් ගැන අපි කතා කරනවා වෙන් කරලා. ඒව තමයි ඔය මේක අපි කෙටියෙන් කියනවා IaaS, PaaS and SaaS කියලා. right සමහරවක IaaS, PaaS, SaaS කියලා කතා කරනවා. right කෙසේ වුව මෙතනදී තියෙන්නේ මේ එකිනෙකට වෙනස් කියලා කියන්නේ වෙනස් යොමු වීම මත ලබා දෙන සේවාවන් ಜಾති තුනක්. right okay පළවෙනි සර්විස් එක තමයි infrastructure as a service. කියන්නේ මේ යටිතල පහසුකම් විදිහ සේවාවක් ලෙස ලබා දීම. දැන් අපි සාමාන්‍ය පරිගණකයක් පාවිච්චි කරනකොට අපේ යටිතල පහසුකම් තියෙනවනේ නේද? අපි power supply එක අරගන්න. right ඊළඟට අපිට අපේ ඩෙස්ක්ටොප් එකක් නම් කම්පියුටර් එකක් නම් නේද? අපි තියෙන ස්ටෝරේජ් පැත්ත ගැන අපි අරගන්න. ඩෙස්ක්ටොප් එක නම් අපිට hard disk එකක් තියෙනවා. right ඊළඟට අපිට ඔපරේටින් සිස්ටම් එකක් OS එක කියන එක ඉස්සරහටත් අපිට හම්බ වෙනවා. right එතකොට අපි සාමාන්‍යයෙන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියලා අරගන්නකොට අපේ පරිගණකයේ තියෙන සැකැස්ම. ඒ කියන්නේ අපිට කම්පියුටර් එකක් රන් කරගන්න ඕනේ නම් ස්ටෑන්ඩ් අලෝන් කම්පියුටර් එකක් ගැන හිතුවොත් අපි ගාව තියෙන කම්පියුටර් එකක් ගැන හිතුවොත් අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන්නේ නැති අපිට උවමනා වෙනවා අපිටම වෙන් වෙච්ච පරිගණකයක්. ඊළඟට මතකය උවමනා වෙනවා, RAM එක උවමනා වෙනවා. ඊළඟට අපිට දත්ත ගබඩා කරන්න නම් hard disk එකක් උවමනා වෙනවා. right ඊට පස්සේ දත්ත එහෙමෙහි හුමාරු කරගන්න ඕන නම් external devices storage devices කියලා જાතියක් අපිට උවමනා වෙනවා. ඒකට ඕවට අපි කියනවා යටිතල පහසුකම් කියලා. right infrastructure එක කියලා. එතකොට මේ cloud එක ගැන කතා කරනකොට cloud එකේ විශේෂයෙන්ම අපිට මේ යටිතල පහසුකම් කියන එක වඩා පහසු කරලා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට අපිට storage එකක්, ඒ කියන්නේ අපිට කම්පියුටරයක් අවශ්‍යයි, device එකක් අවශ්‍යයි අපිට cloud computing කියන අත්දැකීම ලබා ගන්න. හැබැයි අපිට ස්ටෝරේජ් එකක් අවශ්‍ය නැහැ අපේ දත්ත ගබඩා කරලා තියාගන්න. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා hard disk එකක් තියෙන්න අවශ්‍ය නැහැ අපි පාවිච්චි කරන කම්පියුටර් එකේ cloud computing concept එක නම් තියෙනවා. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා cloud computing වලට අපිට අරගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මේ Google services. right ඔයගොල්ලෝ Gmail account එකක් ගන්න තියෙන්නේ ඔයගොල්ලන්ට Google Drive එක කියන එක already හම්බ වෙනවා free of charge. මේ Google Drive එක කියලා කියන්නේ අන්තර්ජාලයේ අපිට වෙන් කරලා දීලා තියෙන දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන් තැනක්. වෙන විදිහකින් කියනවා නම් ඉන්ටර්නෙට් වල තියෙන hard disk එකක්. right ඒක අපිට අයිති නැහැ. ඒක අපිට cloud computing service එක දෙන ආයතනයෙන් නැත්නම් ඒ service provider තමයි අපිට ඒක දීලා තියෙන්නේ. ඒතර අපි එතන ගබඩා කිරීමක් කරනවා. ඒතර අපේ උපාංගය එක මොබයිල් ඩිවයිස් එකක් වේවා, ටැබ් එකක් වේවා, ලැප්ටොප් එකක් වේවා, ඩෙස්ක්ටොප් එකක් වේවා, ලෝකල් ස්ටෝරේජ් එක අපිට උවමනා නැහැ අපේ දත්ත ගබඩා කිරීම කරන්න. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයගලන්ට ලෝකල් ස්ටෝරේජ් එකක් කනෙක්ට් කරන්න බෑ කියන එක. right? ඔයාලට ලෝකල් ස්ටෝරේජ් එකක් කනෙක්ට් කරලා තියාගන්න පුළුවන්. ලෝකල් ස්ටෝරේජ් එක කියලා කියන්නේ අපේ hard disk එක කියන එක. අපිට ඒක කනෙක්ට් කරලා තියාගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් මේ storing facility එක අපිට cloud එකෙන් ලබා දෙනවා. right ඔකට අපි කියනවා infrastructure as a service cloud computing කියන concept එකෙන් අපිට හම්බ වෙනවා කියලා. right ඊළඟට අපිට කතා කරන්න තියෙන වර්ගය තමයි platform as a service. right යටිතල පහසුකම් සේවාවක් ලෙස. I'm sorry මේ යටිතල පහසුකම් නෙවෙයි අතට මේක එන්න ඕනේ. මේ යටිතල පහසුකම් කියලා කියන්නේ infrastructure as a service කියන එක. මේ platform as a service කියන එක ඔයගොල්ලෝ ඒක හදාගන්න උතනදී platform කියන එකට ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියන්නේ
right මම සිලබස් එක රිෆර් කරලා කියනවා platform කියන එකට ඒගොල්ලෝ සිංහල භාවිත කරලා තියෙන මොකක්ද කියන එක අපිට කියන්න. මෙතන කියලා තියෙන්නේ cloud computing කියන එක ගැන විතරයි right grade 11 book එකේ ඔක තියෙනවා ඒතරින් අරගෙන ඔව් නුවන්ත එතන තමයි මම මේ රිෆර් කරන්න දැන් right එතනත් ඒගොල්ලෝ platform as a service කියන ඉංග්‍රීසි වචනේම තමයි පාවිච්චි කරලා තියෙන්නේ platform එක කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නම් operating system එකට නමුත් operating system එකට විතරක් අපිට ඒක ලඝු කරන්න බෑ right නෑ මෘදුකාංග සේවාවක් ලෙස කියන එක එන්නේ නුවන්ත software as a service කියන එකට platform as a service කියන එකට එන්න ඕනේ platform කියලා අපි සාමාන්‍යයෙන් එන සිංහල අර්ථය වෙන්නේ වේදිකාව කියන එක right උතන නමුත් අපිට වේදිකාව කියන වචනේ ගන්න බෑ මම ඒක හොයලා කියන්නම් සිංහල වචනයක් ඒකට සෙටල් කරගන්න පුළුවන් නම් right ටීම් එකේ සමහර අවස්ථාවකදී අපිට ඔක හම් වෙනවා ඉන්නකො මෙතනත් අපිට ගන්න පුළුවන් තැනක් තියෙනවා ඒගොල්ලෝ සිංහල වචනයක් ගැන එහෙම ලොකුවට සඳහන් කිරීමක් කරලා නැහැ. කමනේ මම ඒක platform එක අපි දැනට platform කියන සිංහල වචنين යමු. මම platform එක කියන එක settle කරලා දෙන්නම්. right. පද්ධති සංවර්ධන සේවාවක් කියන එක එන්නේ system development කියන පැත්ත. ඒ හැම ඔයගොල්ලෝ කියන හැම වචනයක්ම මේ platform කියන වචනෙට settle කරගන්න පුළුවන්. නමුත් ඕකට යෙදෙන specific word එකක් ඇති. අපි මේ පැත්ත පොඩ්ඩක් බලමු කොහොමද කියලා. right සමහරවිට පද්ධති සංවර්ධන කියන එකත් අරගන්න පුළුවන් වෙයි. නමුත් පද්ධති සංවර්ධන කියලා කියන්නේ system development කියන පැත්ත. අපි බලමු. right හරි. කෙසේ හෝ වේවා මේ platform as a service කියන තැනට ආවම එතෙන්දි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් operating system එක ගැන. දැන් ඕගලන්ගේ කම්පියුටර් එකේ යම්කිසි දෙයක් run කරගන්න ඕගලන්ට operating system එකක් අත්‍යවශ්‍යයි. operating system එකක් නැතුව ඕගලන්ට බෑ අනිත් දේවල් මොනවද අනිකුත් application programs run කර ගැනීම කරන්න. right ඔයගොල්ලෝ දැන් මම මේ ඔයගලන්ට මේ note එක පෙන්නන්නේ PDF එකේ. PDF කියන application එක මට run කරගන්න බෑ operating system එක නැත්නම්. මොකද ඔයගලගේ computer එක on කරනකොට මුලින්ම on වෙන්නේ operating system එක. හැබැයි මේක cloud computing කියන පැත්තෙන් බැලුවොත් අපේ
කම්පියුටර් අපේ ඩිවයිස් එකට අදාළව ඔපරේටිං සිස්ටම් එකක් කියලා එකක් ඩිවයිස් එක තුල ඉන්ස්ටෝල් කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ බ්‍රවුසර් එකක් හරහා මේ ක්ලවුඩ් එකට කනෙක්ට් වීම. ක්ලවුඩ් එක ඔල්රෙඩි අප් වෙලා තියෙනවා. ඒක හරියට අපි අපේ ඊමේල් account එකට ලොග් වෙනවා හා සමානයි. අපි කරන්නේ අන්තර්ජාල සම්බන්ධතාව තියාගෙන අපේ account එක වෙත ලොග් වීමක් කරන්නේ. ඒ ලොග් වීම තමයි අපිට ඔපරේටින් සිස්ටම් එක විදිහට ඒගොල්ලෝ ලබා දෙන්නේ. එතකොට ඒ ඔපරේටින් සිස්ටම් එක තුල අපිට පුළුවන් ඩේටාබේස් එකක් මැනේජ් කරගන්න, ඊළඟට ඇප්ලිකේෂන්ස් ඉන්ස්ටෝල් කරගන්න, අවශ්‍ය නම් වෙබ් සර්වර් එකක් මැනේජ් කරන්න, right? ඒ කියන්නේ මේ ඔපරේටින් සිස්ටම් එකක් සහ අපේ මේ යෙදුම් මෘදුකාංග අපි කියන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් කියලා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් රන් කරගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීම තමයි platform as a service කියන එක අපිට ලබා දෙන්නේ. right? ඒතර එතනදී ප්‍රධාන වශයෙන් ඔපරේටින් සිස්ටම් එකෙන් අපිට හම්බෙන ෆැසිලිටිස් ටික ක්ලවුඩ් එකෙන් හම්බ වීම. එතකොට අපි මුලින් කතා කරේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ගැන, ස්ටෝරේජ් එක, ඒ වගේම පරිගණක එක තියෙන ඕන සැකැස්ම අපිට ක්ලවුඩ් කම්පියුටින් වලින් දෙනවා. මෙතෙන්දී අපි කතා කරන්නේ ඔපරේටින් සිස්ටම් එකකින් කම්පියුටර් එකට ලබා දෙන්න ඕන දේ ක්ලවුඩ් කම්පියුටින් වලින් ලබා ගන්න පුළුවන්. ඒක තමයි platform as a service කියලා අපි කතා කරන්නේ. තුන්වෙනි එක තමයි software as a service. එතකොට දැන් ඔයගොල්ලෝ Google Drive එක ගත්තොත් Google Drive එකේ ඔයගලන්ට දැන් ඔයගොල්ලෝ අහලා ඇති Chromebook කියන වචනේ, right? Chromebook කියන devices අපි පාවිච්චි කරාම Chromebook එක එන්නේ මේ Google OS එක තමයි. Google OS එක ඇවිල්ලා web OS එකක්. web OS එක කියලා කියන්නේ cloud computing OS එකක් තමයි එතන තියෙන්නේ. ඒ web OS එකේ දැන් අපි මේ drive එක අරගත්තොත් operating system එකක් විදිහට මේ drive එකේ අපිට මේ storage එක මම දැන් මගේ files store කරලා තියෙන්නේ මගේ storage එකේ. ඒක තමයි infrastructure එක. ඒතර මගේ මේක ඇතුලේ අර කම්පියුටර් එක දකින්න හම්බෙනවා වගේ මට තියෙනවා ෆයිල් ස්ට්‍රක්චර් එකක්, right? ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එකක්. ඒතර මේ ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක මට මගේ කම්පියුටර් එක ඇතුලේ හදලා දෙන්නේ මේ Windows Explorer කියන කෙනා, right? එයා තමයි මේ ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක මට මගේ කම්පියුටර් එක ඇතුලේ හදලා දෙන්නේ. එතකොට අපි web OS එකක් ගත්තොත් web OS එක ඇතුලේ අපිට ස්ට්‍රක්චර් එක හදලා දීලා තියෙනවා, right? ඒ කියන්නේ ෆෝල්ඩර්ස් පවත්වා ගන්න පුළුවන්, ෆයිල්ස් විශේෂ කරලා අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඒතර ඒක තමයි platform as a service එකක් කියලා අපිට දෙනවා කියලා කියන්නේ. ඒතර මේක ඇතුලේ මොනවද තියෙන softwares තියෙනවා. ඔයගලන්ට අදාළව මෙන්න මේ new කියන බටන් එක යටතේ, right? ඔයගලන්ට file and folders නිර්මාණය කරන්න පුළුවන්. දැන් මේ තියෙන softwares Google Docs කියලා කියන්නේ අපිට cloud එකෙන් දෙන Word document එකක් හා සමාන මෘදුකාංගයක්, right? ඊළඟට මෙතන තියෙනවා Google Sheets ඔය විදිහට. ඊළඟට Google Slides. ඔය කියන්නේ මේ තියෙන Excel හා සමාන software එකක්. මේ තියෙන PowerPoint හා සමාන software එකක්, right? හැබැයි මේ හැම දෙයක්ම තියෙන්නේ cloud එකේ, කියන්නේ අන්තර්ජාලයේ, right? අන්තර්ජාලයේ ඒ අපි cloud computing service එක ලබා ගන්න කෙනා තමයි අපිට මේ දේවල් ටික දෙන්නේ. දැන් මේ cloud computing service එකක් ඇතුලේ අපිට stand alone computer එක තියෙන තරම්ම facilities තාම නැති වෙන්න පුළුවන්. නමුත් බොහෝමයක් facilities දැන් මේක ඇතුලේ තියෙනවා. මිනිස්සු මේකට හරි කැමති, users මේකට හරි කැමති. හේතුව තමයි ඒගොල්ලන්ට device එකක් මත රඳා පැවතිය යුතු නැහැ. තමන්ගේ වැඩ ටික කරගන්න. ඒගොල්ලන්ට ඕන වෙන්නේ තමන්ගේ account එකට log විය හැකි device එකක් විතරයි. දැන් උදාහරණයක් විදිහට මගේ ගැන අරගත්තොත් මගේ ඔක්කොම documents තියාගෙන ඉන්නේ, වැදගත් documents තියාගෙන ඉන්නේ Google Drive එකේ. ඒතර මම මොන computer එකද පාවිච්චි කරන්න කියන එක මට අදාළ නැහැ. මට Google Drive එකට ඕනම computer එකකින් log වෙලා මෙතනට ගියායින් පස්සේ මට අවශ්‍ය කරන මගේ කාර්යයන් ටික කරගන්න මට අත්‍යවශ්‍ය වෙන දේවල් ටික මේ storage එකේ මට තියෙනවා. ඒතර මම ඔය Word, Excel, PowerPoint කියන දේවල් තාම පාවිච්චි කරනවා.
right නමුත් වැඩි වශයෙන් මම යොමු වෙලා තියෙනවා මගේ දේවල් මේ කියන platform වල සිද්ධ කරගන්න. මොකද එතකොට මට හරි lazy access කරන්න. හදිසියෙත් මට වගේ කම්පියුටර් එක අමතක වුණොත් එහෙම නැත්නම් මට යම් කිසි දෙයක් එඩිට් කරන්න උවමනා වුණොත් කම්පියුටර් එක ළඟ නැති වෙලාවක උදාහරණයක් විදිහට හිතන්නකෝ මම බස් එකේ යන වෙලාවක right නැත්නම් මගේ මොබයිල් එක විතරක් මං ගාව තියෙන වෙලාවක මට යම් කිසි දෙයක් එඩිට් කරන්න ඕන වුණොත් මට බොහොම සරලව මගේ මොබයිල් එකෙන් මේ Google Docs වලට ගිහලා Docs වල තියෙන දෙයක් එඩිට් කරන්න පුළුවන්. ඒකට ඔය වගේ ෆැසිලිටීස් ගොඩක් තියෙන ගොඩක් කියලා කියන්නේ ගොඩක්ම පහසුව කියන එක ගැන හොයලා බලන concept එකක් තමයි cloud computing කියලා අපි කතා බහ කරන්නේ. right hari අපි අපේ short note එකට මේ කියන දේවල් ටික පොඩ්ඩක් add කරගමු ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න right iCloud එක ගැන අහලා තිබුණා දැන් iCloud එක කියලා කියන්නේ storage එකක් විදිහට අපිට use කරන්න දීලා තියෙන cloud computing service එකක් දැන් Microsoft ලා පටන් අරගත්ත ඒගොල්ලන්ගේ cloud computing service එක Office 365 කියන පැකේජ් එකත් එක්ක Office 365 කියලා කියන්නේ මේ Google වලින් දීලා තියෙන Google Drive එක වගේම ඔයගලන්ට Word, Excel, PowerPoint පාවිච්චි කරන්න පුළුවන්. එතන මට Office 365 මොන වගේද කියන එක cloud එකේදී ඔයගලන්ට පෙන්වන්න පුළුවන්. මොකද අපිට මේ ඉස්කෝලේදී අපිට තියෙන facility එකත් එක්ක අපිට මේක පාවිච්චි කරන්න හම්බෙන නිසා. right එතකොට Office 365 කියන්නේ ඔන්න ඔය වගේ තැනක්. එතකොට මෙතන මට අවශ්‍ය වෙන Word, Excel, PowerPoint. කියන්නේ කෙලින්ම අපි Word, Excel, PowerPoint කියලා පාවිච්චි කරන softwares ටිකම මෙතන මට පාවිච්චි කරන්න පුළුවන්. මට පුළුවන් Word document එකක් open කරන්න. Word document එකක් open කරනකොට ඒ Word document එක තියෙන ඒ අපි standalone computer එක අපිට හම්බෙන facilitiesම බොහෝමයක් අපිට මේක ඇතුලේ හම්බෙනවා. right හැබැයි මේකට අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කියන්නේ. right ඔගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ට්‍රෙන්ත් එක අඩු නම් ඔයගලන්ට අමාරුයි මේකත් එක්ක වැඩ කරගන්න. right ඒතර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හරියට තියෙනවා නම් ඔයාලට හරියම ලේසි මේක වැඩ කරගන්න සහ මේක තව කට්ටිය අතර ෂෙයා කරගන්න හරියම ලේසි කීප දෙනෙකුට වැඩ කරගන්න ලේසි. right දැන් මම Google document එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරොත් මට පුළුවන් මටත් මෙතන ටයිප් කරන්න පුළුවන් ඔයගලන්ටත් ටයිප් කරන්න පුළුවන්. right අපි සාමාන්‍ය කැම්පස් වල වැඩ කරන කාලේ අපි ඕක පාවිච්චි කරා. right කැම්පස් එකේ ඉන්නකොට අසයින්මන්ට් එකක් දුන්නම නේද? සාමාන්‍ය ඉන්ඩිවිජුවල් අසයින්මන්ට් එකක් දුන්නත් ඒක ගෲප් විදිහට තමයි අපි කරන්නේ. ඒතකොට ඉන්ඩිවිජුවල් අසයින්මන්ට් එකේ එක එක කොටස් යාළුවෝ බෙදා ගන්නවා. බෙදාගෙන එක එක්කෙනා Tamanට දාලා කොටස ටයිප් කරලා මේ Google document එක තමයි අපි ෂෙයා කරලා වැඩේ කරගන්නේ. එතකොට ඒක පස්සේ අපි ඩවුන්ලෝඩ් කරලා අපිට අවශ්‍ය වෙන විදිහට වෙනස් කරගන්න. හැබැයි අපි මහන්සි වෙන්නේ එක කොටසක් සම්බන්ධයෙන් විතරයි. right ඒ වගේ ගොඩාක් දේවල් වලට cloud service වල තියෙන ওই documents අපිට පාවිච්චි කරන්න පුළුවන්. right දැන් ඉස්සරහට ගොඩක් වෙලාවට trend එක වෙන්න පුළුවන්. ඔයගලන්ට device එක විතරක් මිලදී ගන්න වෙන ඊළඟට operating systems මිලදී ගන්න නැති වෙන operating system එක නොමිලේ හම්බෙන softwares ටික ගෙවලා ගන්න සිද්ධ වෙන තත්යකට යන්න පුළුවන්. මොකද දැන් cloud computing කියන එක හරීම දැන් Android එක ඒක බොහොම වැඩි වශයෙන් ප්‍රචලිත වෙලා තියෙනවා. right මොකද Android කියලා කියන්නේ Google ලා තව බොහොම ඉක්මනින් ඒගොල්ලන්ගේ cloud OS එකකට බොහොම strong cloud OS එකකට යෑමේ හැකියාව ඒගොල්ලෝ ගාව තියෙනවා. right එතකොට එතනදී Microsoft වේවා Apple වේවා right ඔය operating systems maintain කරන ඕනම company එකක් ඒ trend එකට automatically යෑමේ හැකියාව තියෙනවා. ඒතර ඉදිරියේදී ඕගලන්ට හම්බෙන device එකේ operating system එක install වෙලා නැහැ. ඕගලන්ට නිකන් browser එකක් නැත්නම් login එකක් විතරක් තියෙන්න පුළුවන්. ඔයා log වෙනවා. ඊට පස්සේ ඔයාගේ device එක on web OS එක නැත්නම් cloud OS එක තමයි වැඩ කරන්නේ cloud computing කියන concept එක එකතු කරගෙන. right
හරි අපි අපේ ෂෝට් නෝට් එකට ඔක ටක් ගාලා දාගමු මම පොඩි ස්කෙච් එකක් මෙතන අඳින්නම් ඒ ස්කෙච් එක ඔයගොල්ලෝ තැන්න ගන්න. ඒකගෙන ඔයගොල්ලන් වයිට් බෝඩ් එක ලෝඩ් කරගන්න ඕනේ. right දැන් අපි පහුගිය දවස් ටිකෙත් build up කරා මේ content එක ඒක පන්තියේදී ඔයගොල්ලන්ගේ note එක ඇතුළට දාගත්තනේ. ඒතර අද අපි කතා කරන්න හදන්නේ sketch එක දාගන්න හදන්නේ cloud computing ගැන. එතකොට cloud computing කියන එක ඔයගොල්ලොත් මාත් එක්කම ලිව්වට කමක් නැහැ. ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. software as a service, platform as a service, and infrastructure as a service. මේ දෙක මාරු කරලා දෙමු නේද? infrastructure and මුලින් කතා කරේ. right. දුවිඳු Dropbox කියලා කියන්නේ cloud storage එකක්. ඒ cloud storage එකේ හැකියාව තියෙනවා. يعني අපි ගොඩාක් ලොකු files transfer කරගන්න උනාම අපි පාවිච්චි කරන්නේ අපි Dropbox එකට අප්ලෝඩ් කරලා ඒකෙන් link එකක් දෙන්න කරන්නේ. දැන් Google Drive එකෙත් ඔය වැඩේ කරන්න පුළුවන්. ඔයගලන්ට අත්දැකීම් ඇති ඊමේල් එකකට මොනවා හරි document එකක් attach කරන්න යනකොට ඊමේල් එකේ attachment limit එක පයින්නවා නම් ඊමේල් එකේ Gmail වල සාමාන්‍යයෙන් මෙගාබයිට් 25ක ප්‍රමාණයක් තමයි attach කරන්න පුළුවන් වෙන්නේ. මෙගාබයිට් 25 කියන limit එක පයින්නවා නම් අපේ attachment එක Gmail automatically message එකක් දෙනවා මේක attachment limit එක පැනලා තියෙන්නේ මෙයාව අපි Google Drive එකට upload කරනවා upload කරලා link එක දානවා මෙතන කියලා. right so අපිට link එකක් තමයි ඔයගලන්ට යවන්න පුළුවන්. right මේකට මේවට උදාහරණ විදිහට අපිට අරගන්න පුළුවන් Google Drive එක right Chrome OS කියන එක Office 365 කියන ඒවා right ඔය කියන ඒවා cloud computing වලට අදාළ examples විදිහට අපිට අරගන්න පුළුවන්. එතකොට මේ infrastructure as a service, platform as a service, software as a service කියන එක මම නැවත මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. right ජාති තුනක් තියෙනවා මේ තුන මොනවාද කියන එක ඔයගොල්ලෝ ඔළුවට දාගන්න. මේවට අපි උදාහරණයක් දාන්න ලියාගමු. right මේකට මට උදාහරණයක් දෙන්න පුළුවන් cloud storage එක. වලාකුළු ආචරණය. මේකට උදාහරණයක් දෙන්න පුළුවන් cloud OS එක. වලාකුළු මෙහෙයුම් පද්ධතිය. මේකට අපිට උදාහරණ දෙන්න පුළුවන්
Google Docs, Google Sheets, Google Slides, ඔය කියන දේ. right හරි. ඔකට ගාලා අපි ලියාගමුකෝ. ලියාගෙන ඉවරනම් ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න මට ඊළඟ පාඩකට යන්න පුළුවන්. ඔව් Microsoft OneDrive එකත් පුළුවන් දුවිදු. ඔව් Microsoft OneDrive එක කියලා කියන්නේ දුවිදු Microsoft වල cloud service එකේ storage එක. ඒතර Office 365 කියලා කියන්නේ Microsoft product එකේ SaaS SaaS කියන එක නා software as a service දෙන තැන. OneDrive කියලා කියන්නේ infrastructure as a service issue කරන තැන. right? ඒතර OneDrive එක ඇතුලේ folder structures හදාගෙන ඒ දේවල් ටික හදාගන්න එක අපිට කතා කරන්න පුළුවන් platform as a service කියන තැන යටතේ. right එක්කෙනෙක් ඉවරයි අනිත් අය කොහමද ගැටලු තියෙන කට්ටිය අහන්න ඔයගලන්ට ගැටලු විසඳගෙනම තමයි ඉස්සරහට යන්න තියෙන්නේ ඒක නිසා ගැටලුවක් ගැන නිකන් නේද ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා හිතන ඕනම මොමන්ට් එකක අහන්න එක මොකද එතකොට ඒ ප්‍රශ්නේ විසඳිලා ඉවර වෙනවා right තාම ලියන අය ඉන්නවද හරි එමනම් අපි ඊළඟ කොටසට යමු ඊළඟ එකේදී කතා බහ කරලා තියෙන මේ තොරතුරු නිර්මාණය කිරීමේ වියුක්ත ආකෘතිය කියලා මේක මේ බර වචනයක් දාලා තිබුණාට මෙතෙන්දී කතා කරන්නේ input process output කියන එක. ඒ කියන්නේ මේ තොරතුරක් නිර්මාණය වෙනකොට දත්ත ලබා ගන්නවා ඒක process වෙනවා ඒක තොරතුරු බවට පත් වෙනවා කියන දේ තමයි ඔය තොරතුරක් නිර්මාණය කිරීමේ වියුක්ත ආකෘතිය කියලා කතා බහ කරලා තියෙන්නේ. right ඒතර ඒක සිද්ධ වෙන්නේ සිස්ටම් එකක් ඇතුලේ කියලා අපි අර මුල්ම දවසේ කතා බහ කරනකොට කතා කරා මම ඒක තව පොඩ්ඩක් මතක් කරන්න සාමාන්‍යයෙන් මේ අපි පද්ධතියක් කියන එකද මේ අපි පද්ධති කියන එක අපේ 7 වෙනි පාඩමෙත් අපි විස්තර කරලා කතා කරනවා සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියන එක right එතකොට මේ සිස්ටම් එකක් හැදිලා තියෙන්නේ components වලින් අපි කියනවා සංරචක කියලා. right? මෙහෙම සංරචක තැනින් තැන තියෙනවා. මේ සංරචක එකිනෙක සම්බන්ධයි. යම් ආකාරයකින් සම්බන්ධයි. right components. එතකොට මේ සංරචක
එකිනෙක සමග සම්බන්ධයි එකිනෙක සමග අන්තර්ක්‍රියා කරනවා. මොකද මේ අන්තර්ක්‍රියා කරනවා කියලා කියන්නේ? එකිනෙක සම්බන්ධයි කියන එක අපිට හිතා ගන්න පුළුවන් නේද? දැන් අපි පද්ධතියක් කියන එක ගැන කතා බහ කරාම පද්ධතිය කියලා කියන්නේ අපි උදාහරණයක් විදිහට අපි මිනිස් ශරීරය අරගත්තොත්. මිනිස් ශරීරය කියලා කියන්නේ පද්ධති ගොඩක එකතුවක්. right? සාමාන්‍යයෙන් අපි අවට තියෙන ගොඩාක් භාණ්ඩ ගැන හිතුවත් අපිට පද්ධතියක් කියලා ඒ භාණ්ඩ අර්ථ දක්වීමක් කරන්න පුළුවන්. මේ පද්ධතියකට තියෙන ලක්ෂණයක් තමයි පද්ධතියේ තියෙන සංරචක ටික එකතු වෙලා මොකක් හරි පොදු අරමුණක් සාර්ථක කරගන්න වැඩ කරනවා. right? අපි උදාහරණයක් විදිහට බයිසිකලයක් ගත්තොත් බයිසිකලයේ පොදු අරමුණ තමයි එක තැනක ඉඳලා තව තැනකට ගමන් කිරීම. ඒක තැනක ඉඳලා තව තැනකට ගමන් කිරීම කරන්න බයිසිකලය කියන පද්ධතියේ විවිධ සංරචක තියෙනවා. රෝද තියෙනවා, හැන්ඩල් එක තියෙනවා, සීට් එක තියෙනවා, ඊළඟට දැකිරෝධ තියෙනවා, චේන් එක තියෙනවා. right? ඒගොල්ලෝ එකිනෙක සම්බන්ධයි. සහ එකිනෙකා සමග අන්තර්ක්‍රියා කරනවා නේද? පේනවනේ. එකිනෙකා සමග අන්තර්ක්‍රියා කරනවා කියන එක. දැන් අපිට දැතිරෝධයට චේන් එක දාලා ඒ චේන් එක පිටිපස්ස රෝදේ තියෙන පොඩි දැතිරෝධෙත් එක්ක සම්බන්ධ කරේ නැති වුණොත් අපි පැඩල් කරනකොට පිටිපස්ස රෝදේ කැරකෙන්න පටන් ගන්නේ නැහැ. ඒ නිසා ඒ එකිනෙක සමග සම්බන්ධයි එකිනෙක සමග අන්තර්ක්‍රියා සිද්ධ කරනවා. ඒක සිදු කරන්න හේතුව තමයි ඒ පද්ධතිය වෙනුවෙන් දීලා තියෙන පොදු අරමුණ නැත්නම් ගෝල් එක කියලා අපි කියනවා. ඒක සක්සස් කරගන්න. right? කෙනෙක් තැනක ඉඳලා තව තැනකට ගමන් කිරීම බයිසිකලේ සම්බන්ධයෙන් ගත්තොත්. right? එතකොට ඔන්න ඔය වගේ එකකට අපි කියනවා පද්ධතියක් කියලා. එතකොට මේ පද්ධතියක ප්‍රධාන ලක්ෂණ පැත්ත ගැන ගත්තොත් right? මේකේ තියෙනවා සංරචක තියෙනවා have components සංරචක එකිනෙක සමග සම්බන්ධයි संरचक अंतर्क्रिया सिद्ध करना පොදු අරමුණක් සාර්ථක කර ගැනීම. right? එතකොට මේ වැඩේ කරනකොට නිතරම පද්ධතියකට ආදාන හම්බ වෙනවා. ඒ ආදාන සකස් කිරීම සිද්ධ වෙනවා. ඔව් පොතේ ඉන්න මම කතා කරලා ඉවරනම ලියාගමු. ආදාන හම්බ වෙනවා, ආදාන සකස් කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ආදාන සකස් කරාම ප්‍රතිදානයක් අපිට හම්බෙන්නේ. right?
එතකොට මේ තොරතුරක් නිර්මාණය වෙනවා කියන එකත් අන්නේ ආදානය සකස් කිරීම ප්‍රතිදානය කියන මොඩල් එකටම ගැලපෙනවා. ආදානය වෙන්නේ දත්ත සකස් කිරීමක් සිද්ධ වෙනවා. ප්‍රතිදානයේ විදිහට අපිට තොරතුරු හම්බ වෙනවා. right? ඔන්න ඕක තමයි මෙතනදී මේගොල්ලෝ මේ කියන්න අදහස් කරන්නේ. මේ වියුක්ත මාධ්‍යය කියලා කියන්නේ මේ ඇබ්ස්ට්‍රැක්ට් මොඩල් එක කියන එක. ඒ කියන්නේ පද්ධතියක් සකස් වෙලා තියෙන්නේ කොහොමද? ඒගොල්ලෝ වැඩ කරගන්නේ කොහොමද කියන එක. අන්නේ පද්ධතියට මේ අපේ ඩේටා එකක් ඉන්ෆර්මේෂන් එකක් සිද්ධ වීමේ ක්‍රියාවලිය හරියටම සමපාත වෙනවා. ඒක නිසා පරිගණකයක් කියලා කියන්නේ පද්ධතියක් කියන එක බවට. අර නැත්නම් අපි කියන්නේ සර්ටන් කරන ඔප්පු කරන්න අපිට මේ වියුක්ත මාදිලිය උදව් වෙනවා කියන එක තමයි මේගොල්ලෝ මෙතෙන්දී කතා බහ කරන්නේ. right? හරි. අපේ ෂෝට් නෝට් එකට මෙන්න මේ දේවල් ටික අපි දාගමු. right? මම මේ ලියලා තියෙන ටික ඔයගොල්ලෝ ලියා ගන්න. මම මෙතන මෙන්න මේ ස්කෙච් එක තව චුට්ටක් විස්තර කරනවා. මේකට අපි කියනවා පද්ධතියේ සීමාව කියලා. මෙතනම යටින් තරුවක් දාලා ලියා ගන්න. සංරචක එකිනෙක සමග සම්බන්ධ වී අන්තර්ක්‍රියා සිදු කරයි. මාතෘකා විදිහට පද්ධතිය කියලා දාන්න. සිස්ටම්. excuse me. excuse me.
විදුලිත කොතනද අකුරු පැහැදිලි කරගන්න ඕනේ? රතු පාටින් ලියලා තියෙන්නේ පද්ධතියේ සීමාව. තරුවක් දාලා ලියලා තියෙන්නේ සංරචක එකිනෙක සමග සම්බන්ධ වී අන්තර්ක්‍රියා සිදු කරයි. right නිල් පාටින් ලියලා තියෙන ටික සංරචක පවති have components කියලා තියෙන්නේ. සංරචක එකිනෙකා සමග සම්බන්ධය components are connected to each other. සංරචක අන්තර්ක්‍රියා සිදු කරයි. Components are interconnected. ළමයි ඉංග්‍රීසි ළමයි මෙතන මම වැරදි වචන ලියලා තියෙනවා. interconnected නෙමෙයි interacting. අවසාන එක තමයි පොදු අරමුණක් සාර්ථක කර ගැනීමට ක්‍රියා කරයි. act to achieve a common goal. මට පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න මේ ඉංග්ලිෂ් මීඩියම් කී දෙනෙක් ක්ලාස් එකේ ඉන්නවද කියලා? ඒවා ඉංග්ලිෂ් මීඩියම් නම් ඉංග්ලිෂ් මීඩියම් කියලා මට චුට්ටක් chat එකේ දාන්න. ටියුට්ස් ටික ලෑස්ති කරගන්න එක ලේසියි.
හරි මේක ලියලා ඉවර නම් අපි නම්බර් සිස්ටම් පැත්තට යමු right අදට මේ තියෙන ටික ඊළඟ සතියේ අපි කතා කරනවා පරිගණක පද්ධතියක මූලික කොටස් මේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න දේවල් right ඒක ඊළඟ දවසේ කතා කරගමු දැන් යමු නම්බර් සිස්ටම් පැත්තට right number system lesson එකේ අපි කතා බහ කරා conversions ටික මෙන්න මේ ටික බලන්න මේ ටික අපි කතා බහ කරා නේද කියලා අපි කතා කරා decimal නොවන අගයක් non decimal value එකක් decimal value එකක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද ඊළඟට decimal value එකක් non decimal value එකක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද right ඒ කියන්නේ 10 පාදයක කෙනෙක් 2 පාදයට 8 පාදයට 16 පාදයට හරවන්නේ කොහොමද 2 8 16 ඉන්න තුන් දෙනා 10 පාදයට හරවන්නේ කොහොමද ඒක තමයි අපි ගිය සතියේ කරේ ස්ථානීය අගයන් ටික ගැන කතා කරේ ඊට පස්සේ අපි කතා වුණා 2 පාදයක කෙනෙක්ව 8 පාදයට සහ 16 පාදයට හරවන්නේ කොහොමද right මට මතක විදිහට මෙයාගේ රිවර්ස් එක ගැන අපි කතා කරේ නෑ ඒ කියන්නේ 8 පාදයේ 16 පාදයේ ඉන්න කෙනෙක් 2 පාදයේ බවට පරිවර්තනය කරනවා කියන එක අපි කතා බහ කරේ නෑ එහෙම නේද පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න හරි එතකොට දැන් අද අපි කතා කරන්නේ මෙන්න මේ කොටස ගැන කොහමද 8 පාදයේ 16 පාදයේ කෙනෙක්ව 2 පාදයට හරවන්නේ කියලා දැන් ගිය සතියේ ඔයගොල්ලෝ මේ 2 පාදයේ කෙනෙක්ව 8 16 කරා මතකනේ ඒ කරනකොට දශම තිතත් එක්ක දශම සංඛ්‍යාවක් දුන්නොත් දශම තිතේ ඉඳලා දෙපැත්තට අපි ගෲප්ස් කරගෙන ගියා 8 පාදයට හරවනවා නම් බිට්ස් 3ක් ඉන්න ගෲප් විදිහට 16 පාදයට හරවනවා නම් බිට්ස් 4ක් ඉන්න ගෲප්ස් විදිහට right එතකොට විදුනිත right okay හරි 2023 පන්ති දෙකක් තියෙන නිසා මට කියන්නේ ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකේ එහෙම නම් කෙරිච් එකක් තමයි මේක කරලා තියෙන්නේ right okay අපි මේ කොටස කරා එහෙම නේද ඒක මට මතකයි 2 8 16 ඉන්න කෙනෙක් 10 පාදයට පරිවර්තනය කරගන්න විදිය right හරි right okay හොඳයි අපි නම් මුලින්ම මෙයා ගැන කතා කරලා ඉමු 2 පාදයේ කෙනෙක්ව කොහොමද 8 16 කියන අගයන් දෙකට හරවගන්නේ ඊළඟට අපි මෙයා ගැන කතා කරමු right එතකොට ඊළඟට මුලින්ම මාතෘකාව වෙන්නේ ද්විමේය සංඛ්‍යාවක් අෂ්ටමය හෝ
ෂඩ්දශමය බවට පරිවර්තනය කිරීම. right? හරි. ඔන්න මං උදාහරණ විදිහට අරගන්නවා මෙන්න මේ සංඛ්‍යාව. right? ඔන්න ඔය දෙකේ පරදේ සංඛ්‍යාව. දැන් මෙයාව අපි අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නයි සූදානම්. එතකොට අෂ්ටමය බවට පරිවර්තනය කරන්න නම් අපේ මෙතඩ් එක තමයි අපි දන්නවනේ මේ 8 කියලා කියන්නේ දෙකේ තුන්වෙනි බලය. නේද? දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි. right? එතකොට ඔන්න ඔය බේස් එක මත පිහිටලා අපි මෙන්න මේ බලය සලකලා දෙකේ පාදයේ කෙනෙක් අටේ පාදයේ බවට පත් කරනකොට මම තප්පරයක් ඉන්න වයිට් බෝඩ් එක අවුල් වුණා. right white board එක load වෙනකම් මම මේක කියන්නම්කො. දෙකේ පාදයේ කෙනෙක් අටේ පාදයේ බවට පත් කරනකොට අපි දශම තිත ගාවින් තමයි වෙන් කිරීම සිද්ධ කරගන්නේ. දශම තිත ගාවින් ඉඳලා තමයි අපි මේ දෙකේ පාදයේ සංඛ්‍යාව කුඩා කොටස් වලට වෙන් කරන්න පටන් ගන්නවා. නැත්නම් කුඩා කණ්ඩායම් වලට වෙන් කරන්න පටන් ගන්නවා. ඒ වෙන් කරන්න පටන් ගන්න කණ්ඩායමක තරම තීරණය වෙන්නේ අපි දෙකේ පාදයේ 8ට පරිවර්තනය කරනවාද දෙකේ පාදයේ 16ට පරිවර්තනය කරනවාද කියන සාධකය මත. ඒතර අපි ඒක 8ට පරිවර්තනය කරනවා නම් දෙකේ පාදයේ සංඛ්‍යාවක් ඊට අදාළ අෂ්ටමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරනවා නම් right මම මෙතනදී ලියන්නම් දෙකේ පාදයේ සංඛ්‍යාවක් අපි පරිවර්තනය කරන්න හදන්නේ අටේ පාදයේ සංඛ්‍යාවක් බවට. right මම මේකම කොට කරන්නම්කෝ. මේ දෙකේ පාදයේ සංඛ්‍යාව අටේ පාදයේ එක්කෙනාගෙන් කීයද කියලා තමයි අපි හොයන්න හදන්නේ. ඒතර මේ ගණනය කිරීමේදී අපි මේ පරිවර්තනය කරන්න තියෙන සංඛ්‍යාව මෙන්න මේ දශම තිත ගාවින් දෙපැත්තට කුඩා කණ්ඩායම් වලට වෙන් කරනවා. කීයේ කණ්ඩායම් වලටද වෙන් කරන්නේ? මේ 1 සහ 0.3ක් සහිත වෙන කණ්ඩායම් වලට. ඒකට හේතුව තමයි මේ 8 කියලා කියන්නේ දෙකේ තුන්වෙනි බලය නිසා. එතකොට තුනේ කණ්ඩායම් වලට කැඩුවම අපි මේ දශම තිත ගාවින් ඉඳලා දෙපසට තමයි ඒක කඩාගෙන යන්නේ. එහෙනම් 1 2 3 කියලා එතනින් කැඩනවා. ඊළඟ දෙන්න ඉන්නවා. එතන 3කට වඩා නැති නිසා ඉතිරි වෙන ටික ඒ කණ්ඩායම. මම මෙතන තව එකක් දාගන්නම් මට ලේසි ඒක වැඩේ කරන්න. ටක් මෙයාගේ ගාන වෙනස් කරනවා. 1.1. එතකොට මෙතන ඉඳන් කැඩුවොත් දකුණු අත පැත්තට අපි කඩන්නේ 1 2 3යි කියලා මෙතනින් කණ්ඩායමක් කැඩෙනවා. ඉතිරි දෙන්න. අන්තිම කණ්ඩායම ඉතිරි වෙනවා. දැන් මේ කණ්ඩායම් වලට කඩා ගන්න හේතුව තමයි ඊට පස්සේ අපි කරන්නේ මේ කුඩා කණ්ඩායමක් ද්විමය සංඛ්‍යාවක් කියලා හිතලා බයිනරි නම්බර් එකක් කියලා හිතලා අපි ඒගොල්ලන්ව ඊට අදාළ වෙන ඊට සමාන වෙන දශමයේ සංඛ්‍යාව මොකක්ද කියලා හොයාගන්න. මේ පොඩි කණ්ඩායමක් ද්විමය සංඛ්‍යාවක් කියලා හිතලා ඒ පොඩි කණ්ඩායමෙන් නිරූපණය වෙන දශමයාගේ හොයාගන්න. කොහොමද අපි ඒක හොයාගන්නේ?
මේ කණ්ඩායම ගන්නකෝ. මේ කණ්ඩායමේ මෙයාගේ ස්ථානීයගේ 1යි. මෙයාගේ ස්ථානීයගේ 2යි. මෙයාගේ ස්ථානීයගේ 4යි. ඔය විදිහටම මට මෙයාව යවන්න පුළුවන් මෙයාගේ ස්ථානීයගේ 1යි. මෙයාගේ ස්ථානීයගේ 2යි. දෙකේ බිඳුව බලය දෙකේ පළවෙනි බලය. ඔය විදිහටම මේ තුන් දෙනා අරගත්තොත් අපිට ආයෙත් එනවා 1 2 4 කියන අගයන්. මෙන්න මේ අන්තිම දෙන්න අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන ඉන්නේ මේ කෙලවරේ ඉන්නේ 4. මේ කෙලවරේ තමයි 2 කියන අගේ. right අපිට ඔක මතක තියාගන්න ලේසි. දශම තිතේ ඉඳලා දෙපසට යනකොට එන ඉලක්කම් රටාව ගැන ඔළුවේ තියාගත්තොත් නේද? වම් අත පැත්තට වැඩි වෙන්නේ 1 2 4 1 2 4 කියන විදිහට. දකුණු අත පැත්තට යන්නේ 4 2 1 4 2 1 4 2 එහෙනම් එක මේ කොහේ හරි තියෙනවා බිඳුවකට සෙටල් වෙලා. ඒක අපිට ඇඳලා පෙන්වීමක් අත්‍යවශ්‍ය නැහැ. නමුත් අපි concept එක අඳුන ගන්න එහෙමයි. හරි. ඔය කියපු දේ තේරුණාද? තව පොඩ්ඩක් තියෙනවා ගාන ඉවර කරන්න. මේ කියලා දීපු ටික තේරුණාද? right. දැන් අපි මොකද කරන්නේ? මේ තියෙන කුඩා කණ්ඩායමෙන් නිරූපණය වන අගය අපි අරගන්න. ඉතින් අගය අරගන්න හරි ලේසි. නේද? මතකනේ ගිය සතිය කරා. බිඳුව කෙලින් තියෙන අගයන් ටික අමතක කරලා දාන්න. මොකද මේ හැදෙන්නේ කොහොමද? එක්වරක් බිඳුව එකතු වෙනවා දෙවරක් එකට. ඒතර එක්වරක් බිඳුව කියන්නේ බිඳුවයි. ඒ නිසා බිඳුව කෙලින් තියෙන ටික අමතක කරනවා. එක කෙලින් තියෙන කෙනා. දැන් එකෙන් වැඩි වුණාම යම් කිසි අගයක අගය ඒකමනේ. ඒක නිසා අපිට බොහොම පැහැදිලිව මෙතන එකව ඩිස්රිගාඩ් කරලා දෙකව අරගන්න පුළුවන්. කියන්නේ උත්තරේ 2යි. මෙතනදී 1 2 4 කියන තුන් දෙනාම උත්තරයට අරගන්න. මෙතනදී 4 2 කියන දෙන්න උත්තරයට අරගන්නවා. අපිට එක පුළුවන් ඩිස්රිගාඩ් කරන්න. ඒ කියන්නේ 6. මෙතනත් ඔයාට හම්බෙන්නේ 4 සහ 2 කියන අගයන්. ඒ කියන්නේ 6යි. එහෙනම් අවසාන උත්තරේ වෙන්නේ දශම තිත මෙතන අපිට බලා ගන්න පුළුවන් 27.668 පාදේ. තේරුණාද? right. කාට හරි තේරෙන්නේ නැත්නම් කිසිම ගැටලුවක් නැහැ කියන්න. ආයෙසරයක් කියලා දෙන්නම්. right. හරි. අපි නම් මේක ලියාගමුද? මම මෙතන මේ කොටු කරලා ලියපු එකෙත් මේ දීලා තියෙන ටික මම චේන්ජ් කරන්නම්. හරි. නුවන්ත අපි මේක ලියාගෙන දැන් 2 16 බවට පත් කරනවා. එතකොටත් මේ විදිහමයි යන්නේ. එතකොට ඔයාට ඒක ආයෙ ක්ලියර් වෙයිද? අපි එතකොට තව එකක් කරා සමානයි. right. මේක ලියාගෙන ඉන්න. right. මේක ලියාගෙන ඉවර වෙලා අපි 6.1කට යමු.
රයිට් ප්‍රශ්නයක් අහලා තියෙනවා මගෙන් A level paper එකේ එක කොටසේ ඔය වගේ දෙකේ පාදේ අටේ පාදේ දාසේ පාදේ අපෙන් අහනවා A level නෙවෙයි පුතේ O level paper එකේ A level paper එකේ සාමාන්‍යයෙන් ආරෝහණ අවරෝහණ කතාව අහන්නේ නැහැ A level paper එකේ MCQ එකේ සාමාන්‍යයෙන් අහන්නේ මේ ඉස්සරහට අපි කතා කරනවා මේ එකතු කිරීම සහ අඩු කිරීම ගැන ඒ වගේ එකක් අහන්නේ O level paper එකේ ඇහුවම ආරෝහණ අවරෝහණ කතාව කරන්න කියලා අපිට තියෙන ලේසිම විදිහ තමයි මේ දෙකේ පාදය 8ටයි 16ටයි හරවන එක හරි ලේසි. ඒ වගේම 8 16 කෙනෙක් දෙකේ පාදයට හරව ගන්න එකත් හරි ලේසි. එතකොට හොඳම වැඩේ දෙක 8 තියෙන කට්ටිය දෙකේ පාදයට හරවලා ඉවර වෙලා ඒක 10 පාදයට හරවගෙන උත්තරේ බලන එක තමයි. එක සැරේ හොයාගන්න ලේසි ක්‍රමයක් නෑ. එක සැරේ හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ගොඩක් වෙලාවට ප්‍රශ්නේ ඒ විදිහට නෙවෙයි නිර්මාණය වෙන්නේ. right? එතකොට අපිට workings ටිකක් කරන්න වෙනවා. හැබැයි විනාඩියක් ඇතුළත දැන් O level paper එකේ නම් විනාඩි 1කමාරක් ඇතුළත කරගන්න පුළුවන් දෙයක් තමයි ඔයගලන්ට හම්බෙන්නේ. හරි ඉවර නම් කියන්න ඉවරයි කියලා. එතකොට අපි ඊළඟ ආකාරයට යන්න පුළුවන්. ඔව් කසුන් අත උස්සලා තියෙනවා ප්‍රශ්නයක් තියෙනවද පුතේ? තියෙනවා නම් කතා කරන්න. right හරි කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය හරි එහෙනම් අපි ඊළඟ පරිවර්තනය කිරීමට කියන්නේ ද්විමය කෙනෙක් ෂඩ් දශමය කරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න යන්නේ මම ඒකටත් මේ අංකයම අරගන්න right අපිට පරිවර්තනය කරන්න තියෙන්නේ 1.1.1.1 කියන ද්විමය අගය ෂඩ් දශමයේ සංඛ්‍යාවක් බවට 16 පාදයෙන් කීයද කියලා අහනවා. ඒතර මෙතනදී සිද්ධ වෙන්නේ දැන් 16 කියලා කියන්නේ දෙකේ 4 වෙනි බලය. දැන් ඔයගලන්ට සම්බන්ධය තේරෙනවා ඇති. දෙකේ 3 වෙනි බලය තිබ්බ වෙලාවේ අපි ඒක වෙන් කරේ 3 ගොඩවල් වලට. දෙකේ 4 වෙනි බලය තියෙන වෙලාවේදී අපි මේක වෙන් කරන්නේ 4 ගොඩවල් වලට. කියන්නේ 1.1.1.1.1 කියන කෙනා අපි පටන් ගන්නවා දශම තිත ගාවින් පෙර පරිදිම මේ දෙපැත්තට තමයි අපි groups වෙන් කරන්න ගන්නේ මේ වෙලාවේ 4 දෙනෙක්. එතකොට අපි ගණන් කළා 1 2 3 4 වම් අත පැත්තට මෙතනින් මාජින් එක ඇඳෙනවා. දකුණු අත පැත්තට දශම තිතේ ඉඳලා 1 2 3 4 කියලා ඉඳලා මාජින් එක ඇඳ ගන්න ඕනේ. ඒතර ඉතිරි වෙන අය 4ට වඩා අඩු නම් අවසාන group එක විදිහට ඒගොල්ලෝ කැටගරි වෙනවා. දැන් මේවත් අපි කරන්නේ පුංචි ද්විමය සංඛ්‍යාවක් කියලා හිතලා අපිට අග්ගාලා ඒකට දාලා උත්තරේ අරගන්න එක. එතකොට මේ ද්විමය සංඛ්‍යාවල ස්ථානීය අගයන් ආයිසරයක් 1 2 4 8 කියලා අපිට හම්බ වෙනවා. එතකොට මෙයාගේ අගය 1යි. අනිත් පැත්තට යනකොට 8 4 2 1 කියලා තමයි අපිට හම්බෙන්නේ. මේ අවසාන එක්කෙනාගේ අගය එතකොට 8යි. මොකද එයාගේ පැටර්න් එක කියන්නේ 8 4 2 1. දශම තිතේ ඉඳලා වම් පැත්තට යනකොට 8 4 2 1 කියලා තමයි පැටර්න් එක යන්නේ. දැන් අපිට ආයසරයක් සිද්ධ කරගන්න තියෙන්නේ බිඳුව කෙලින් තියෙන ඉලක්කම් වල අගය නොසලකා එක කෙලින් යටට තියෙන ඉලක්කම් ටිකේ අගය පාවිච්චි කරලා දශමයේ අගය ලබා ගන්න එක.
ඒ කියන්නේ පළවෙනි එක්කෙනාගේ අගේ 1යි 8 කෙලින් බිඳුව තියෙන්නේ ඒක නිසා 8 කියන අගේ අපිට නොසලකා හරින්න වෙනවා 4 2 1 කියන තුන්දෙනා එකතු වෙලා 7 කියලා උත්තරේ හැදෙනවා. මෙතන ගත්තොත් 8යි 4යි 12යි 1යි 13යි 13 කියලා කියන්නේ අපි 13 ලියන්න බෑ 13 කියලා කියන්නේ D අකුරට. මොකද 10 කියන්නේ A අකුරට 11 B 12 C 13 D. ඊළඟට 8 කියන්නේ 8ම තමයි. right? එතකොට මේකට උත්තරය එනවා 17.D8 16 පාද. තේරුණාද? නුවන්ත ක්ලියර්ද? මලික් අත ඉස්සුවා. තේරුණා කියන එකටද නැත්නම් ගැටලුවක් තියෙනවද? right okay right හරි එහෙනම් ලියාගමට අටලා මේක ඊට පස්සේ අපි ගණන් දෙකක් හදමු මේකෙන් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා ලිසක්යා right පුතේ අපි කරන්නේ ද්විමේ සංඛ්‍යාව අරගෙන දශම තිත ගාව ඉඳලා මේ විදිහට දෙපැත්තට ද්විමේ සංඛ්‍යාව 4 කොටස් වලට ඉලක්කම් 4න් 4ට වෙන් කිරීමක් සිදු කරනවා. එතකොට දශම තිත ගාවින් දෙපැත්තට තමයි අපි ගණන් කරන්නේ. එතකොට වම් පැත්තට 4ක් ගණන් කරාම මෙතනින් මාජින් එකක් හැදෙනවා. එක්කෙනෙක් වම් අත පැත්තේ ඉතිරි වෙනවා. එයා තනියෙන් ඉන්නේ. දකුණු අත පැත්තට 4ක් ගණන් කරාම මෙතනින් මාජින් එකක් හැදෙනවා. එක්කෙනෙක් තනියෙන් ඉන්නවා. එයා ඒ විදිහට අන්තිම ගෲප් එක කියලා අරගන්නවා. ඊට පස්සේ දුව අපි කරන්නේ මේ එක පොඩි කියන්නේ එක ගෲප් එකක් මේක ගෲප් එකක තියෙන අගය ද්විමේ සංඛ්‍යාවක් බයිනරි නම්බර් එකක් කියලා හිතලා ඒ ද්විමේ සංඛ්‍යාව ඒකට සමාන දශමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරනවා. ඒ පරිවර්තනය කරනකොට ස්ථානීය අගයන් ලියා ගන්නවා 1 2 4 8 කියන විදිහට අපි ගිය සතිය කරේ 2 බිංදුව 2 1 2 2 2 3 කියන විදිහට. ඒතර තමයි 2 බිංදුව 1යි 2 2 2යි 2 2 4යි 2 3 8යි කියලා ඔයගලන්ට එන්නේ. ඊට පස්සේ කරන්නේ මේ සංඛ්‍යාවෙන් නිරූපණය වෙන අගය ලබා ගන්නවා. අගය ලබා ගන්නකොට මම ලේසි ක්‍රමයක් කිව්වේ මේ එක කෙලින් ඉන්න ස්ථානීය අගයන් ටික එකතු කරන්න. ඒ කියන්නේ මෙයා එකතු කරන්න බිංදුව කෙලින් ඉන්න කෙනා නොසලකා හරින්න. මොකද 8 වරක් බිංදුව කියන්නේ බිංදුවමනේ. 4 වරක් 1 4යි 2 වරක් 1 2යි 1 වරක් 1 1යි. 1යි 4යි 2යි 1යි එකතු කරන්න කියලා කියන්නේ. ඔය විදිහට මේ ගෲප් එක එකතු කරාම 7 එනවා. මෙයාට එන්නේ 1 මොකද මෙයාගොල්ලන්ගේ පැටර්න් එක යන්නේ 1 2 4 8 කියන පැත්තට. ඒක නිසා මේ කෙලවරෙම ඉන්න කෙනාගේ එන්නේ 1. මේ පැත්තට ඉන්න තත්ත්වය බැලුවොත් යන්නේ 8 4 2 1 කියන පැටර්න් එකට. right. එතකොට මේක එකතු වෙන්නේ 13යි. 13 කියන එක අපිට ලියන්න බෑ මේ විදිහට. ඒ වෙනුවට අපි කැපිටල් D අකුර පාවිච්චි කරනවා. ශබ්දශමේ සංඛ්‍යා පද්ධතිය අපි බිංදුව ඉඳලා 9 වෙනකන් ඉලක්කම් ලියනවා. 10 11 12 13 14 15 කියලා කැරක්ටර්ස් 6ක් තියෙනවා. ඒකට A B C D E F කියන කැරක්ටර්ස් 6 පාවිච්චි කරනවා.
8 කියන එක න 8 විදිහටම ලියවෙනවා. මොකද 8 වරක් එක 8ම තමයි ඔයාලට හම්බෙන්නේ. නිසා උත්තරේ 17.0 D8 කියලා තමයි අපි උත්තරය අවසන් කරන්නේ. තේරුණා? right. හරි. ලියලා ඉවර නම් මට කියන්න. right. හරි. එහෙනම් අපි ටක් ගාලා ගණන් දෙකක් තියෙනවා. හදමු මම ගණන් දෙකක් මෙතන දාන්නම්. තාම ලියන අය ඉන්නවා නම් ඒක ඉවර කරගන්න. right. මෙන්න මේක තමයි ගණන් ටික. එතකොට මේ එක අගයක් අෂ්ටමය සහ ද්විමය කියන දෙකටම පරිවර්තනය වෙන්න ඕනේ. හරි. දැන් මොකද්ද කරන්නේ? මේ ගාන හැදුවා. working stick කරා උත්තර දෙක chat එකේ මට එව්වා. right? හොඳයි. තත්සරණේ පළවෙනි එකේ උත්තරේ හරි. කසුන් උත්තරේ හරි. නුවන්ත
ඔව් අෂ්ටමය කන්වර්ෂන් එකත් හරි ෂඩ්දශමය කන්වර්ෂන් එකත් හරි රවින්දු අෂ්ටමය කන්වර්ෂන් එක හරි හොඳයි ෂඩ්දශමය එකත් හරි රවින්දු හොඳයි right යශිත අෂ්ටමය කන්වර්ෂන් එක කියන්නේ පළවෙනි එකේ අෂ්ටමය කන්වර්ෂන් එක හරි දෙවෙනි එකේ අෂ්ටමය කන්වර්ෂන් එක හරි තප්පරයක් ඉන්න දෙවෙනි එකේ පොඩි ගැටලුවක් එන්න පුළුවන් නෑ හරි දෙවෙනි එකේ අෂ්ටමය කන්වර්ෂන් එකත් හරි very good සහන් පළවෙනි එකේ අෂ්ටමය කන්වර්ෂන් එක හරි හොඳයි උදාර උත්තරේ හරි හොඳයි අෂ්ටමය කන්වර්ෂන් එක තත්සරණි ඔව් දෙවෙනි එකේ අෂ්ටමය කන්වර්ෂන් එක හරි ලිසක්යා පළවෙනි එකේ අෂ්ටමය කන්වර්ෂන් එක හරි හොඳයි සහන් උත්තරේ හරි කසුන් උත්තරේ හරි ෂඩ්දශමය කන්වර්ෂන් එක පළවෙනි එකේ දුලි ඔව් පළවෙනි කන්වර්ෂන් එක හරි හොඳයි නුවන්ත ඔව් දෙවෙනි එකේ පළවෙනි එකත් හරි දෙවෙනි එක කො බලන්න yes දෙවෙනි එකත් හරි හොඳයි සහන් ඔව් දෙවෙනි එකේ අෂ්ටමය කන්වර්ෂන් එක හරි සදීෂ අෂ්ටමය කන්වර්ෂන්ස් දෙකම හරි යශිත පුතේ පළවෙනි එකේ අෂ්ටමය කන්වර්ෂන් එක හරි දෙවෙනි එකේ පොඩි අවුලක් වෙලා තියෙනවා නේද ඒක බලන්න වාගේ දකුණු අත පැත්තේ වම් අත පැත්තේ කෙළවරේම ඉතිරි වෙන එක්කෙනා දෙක නෙවෙයිනේ නේද පොඩ්ඩක් බලන්න කසොන් ඔව් හරි අෂ්ටමය කන්වර්ෂන් එක හරි දෙවෙනි එකේ තත්සරණි හරි හෙක්සඩෙසිමල් එක හරි උදාර ඔව් හරි හොඳයි කට්ටියම හොඳට අල්ලගෙන තියෙන වැඩේ right හරි දැන් ගණන් දෙකටම උත්තර දීපු කට්ටියට ලීව් වෙන්න පුළුවන් right ඔන්න මම ටිකක් කලින් ක්ලාස් එක නතර කරනවා ඔන්ලයින් යන නිසා ඊළඟ දවසේ අපි කතා කරනවා මේකේ අනිත් පැත්ත රිවර්ස් එක කොහොමද කරගන්නේ කියලා right ලබන සතියේ 3ට මතක තියාගන්න right
තත්සරණි පළවෙනි එකේ කන්වර්ෂන් එක හරි. රුවින්දු ඔව් හරි. දෙවෙනි එකේ කන්වර්ෂන්ස් දෙකම හරි. සහන් දෙවෙනි එකේ කන්වර්ෂන් එක හරි හෙක්සාඩෙසිමල්. හොඳයි. right නුවන්ත right හරි. එහෙනම් ලීව් වෙන කට්ටියට thank you. good night. රුවින්දු හරි. හරියට හරි. ඉරුණි ඔව් හරි. පළවෙනි එක හරි පුතේ. කසුන් චුට්ටක් හිතලා බලන්න 1D ද එන්නේ කියලා. එතන පොඩි ගැටලුවක් තියෙනවා. දුලි දෙවෙනි කන්වර්ෂන් එක හරි. රවිදු කන්වර්ෂන්ස් දෙකම හරි. හොඳයි. ලිසක්යා දෙවෙනි කන්වර්ෂන් එක හරි.